Hello and welcome to part 2 of excretion. We'll be talking about acid-base balance first. Acid-base balance හේවත් දේහයේ තියෙන pH එකේ යාමනය කිරීම. Regulation of H plus and pH in body fluids within a narrow physiological range. දේහයේ සාමාන්‍ය pH එකේ pH 7.3යි 7.4යි. මේ සම්මත අගයන් සාමාන්‍ය මතක තියාගන්න ඕනේ. PeCO2 පරාසය ගත්තොත් මිලිමීටර්ස් per mercury 36යි 44යි කියලා ගන්නවා. බයිකාබනේට් ගත්තොත් 22යි 26යි අතර පරාසයක් ගන්න මිලි ඉක්වලන්ට් per liter. ඇසිඩෝසිස් කියන්නේ pH එක 7.35 වලට වඩා අඩු වුණොත්, ඇල්කලෝසිස් කියන්නේ 7.45 වලට වඩා වැඩි වුණොත්. යූරින් pH වල පරාසය 4.5යි 8යි. යාමනය කරන්න ප්‍රධාන මෙකනිසම් තුනක් තියෙනවා. පළවෙනි එක කෙමිකල් බෆර් සිස්ටම් එක. කෙමිකල් බෆර්ස් අපේ විවිධ වර්ග තියෙනවා බොඩි එකේ. බයිකාබනේට් බෆර් එක තියෙනවා ECF එකේ. බයිකාබනේට් එකකට බයිකාබනේට් H+ එකක් ඇක්සෙප්ට් කරලා කාබනික් ඇසිඩ් වෙන්න පුළුවන්. බයිකාබනේට් එක X+ එකක් ඩොනේට් කරලා කාබනේට් අයන් එකක් වෙන්න පුළුවන්. ෆොස්ෆේට්, රීනල් ටිබියුල්ස් ICF එක ගොඩක්ලට තියෙන්නේ. ප්‍රෝටීන්ස් උද්ගත ගොඩක්ලට ICF එකේ තියෙන්නේ. ප්‍රෝටීන්ස් වල තමයින් කාණ්ඩයයි කාබොක්සිලික් කාණ්ඩයයි දෙකම තියෙන හින්දා ෆොස්ෆේට් වලත් හයිඩ්‍රජන් ෆොස්ෆේට් වගේ අයන ගත්තොත් H+ ඇක්සෙප්ට් කරලා ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් වෙන්න පුළුවන්. H+ එකක් ඩොනේට් කරලා ෆොස්ෆේට් 3- අයන් එක වෙන්න පුළුවන්. ඇමෝනියා උනත් දෙපැත්තටම යන්න පුළුවන්. ඇමෝනියම් අයනුයි ඇමෝනියා අතර තියෙන ඉක්විලිබ්‍රියම් එක. කෙමිකල් බෆර්ස් තමයි පළවෙනිම ලයින් ඔෆ් ඩිෆෙන්ස් එක. කෙමිකල් බෆර්ස් වල ඉෆෙක්ට් එක එක්සීඩ් වුණොත් රෙස්පිරේටරි සිස්ටම් වලින් රෙස්පිරේටරි සිස්ටම් එකේ බ්ලඩ් එකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් පාර්ෂල් ප්‍රෙෂර් එක අපි රෙගියුලේට් කරනවා. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ඇසිඩික් ගෑස් එකක්. ඒක ජලයේ දිය වුණාට පස්සේ H+ ඩොනේට් කරන H+ රිලීස් කරන. ඒකින්ද රෙස්පිරේටරි සිස්ටම් එකේ හයිපර් වෙන්ටිලේෂන්, හයිපෝ වෙන්ටිලේෂන් කියන මෙකනිසම් දෙක මගින් අපි කාබන් ඩයොක්සයිඩ් බොඩි එකේ රෙගියුලේට් කළා. අපි ඒත් එක්කම බොඩි pH එක රෙගියුලේට් කරනවා. තුන්වෙනි එක ස්ලෝ එකක්, රීනල් කම්පෙන්සේෂන්. කිඩ්නි එකට පුළුවන් H+ secrete කරන්න. H+ secretion එක අපි රෙගියුලේට් කළා. H+ secretion උයි බයිකාබනේට් absorption උයි. බයිකාබනේට් absorption රෙගියුලේට් කළා අපිට පුළුවන් body pH රෙගියුලේට් කරන්න. අපි ඉස්සෙල්ලා පළවෙනි එකේ කතා කරා all bicarbonate is usually filtered at the glomerulus. සාමාන්‍ය 100% බයිකාබනේට් reabsorb කරනවා. බයිකාබනේට් reabsorb කරන්නේ H+ secrete කළා. H+ කියන්නේ ඇසිඩ් එක, බයිකාබනේට් කියන්නේ බේස් එක. මෙතන බලමුකෝ. බයිකාබනේට් අයන් එකක් තියෙනවා ලූමන් එකේ. H+ එකක් අපි secrete කරනවා. H+ එක මේකල secrete කළා මේ දෙක combine වෙලා කාබනික් ඇසිඩ් වෙලා කාබනික් ඇන්හයිඩ්‍රේස් එන්සයිම් එකෙන් කැටලයිස් වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. කාබන් ඩයොක්සයිඩ් ඩිෆියුස් වෙන සෙල් එක අස්සට ඒක ආපහු කාබනික් ඇන්හයිඩ්‍රේස් මගින් දෙකට බෙදෙනවා. H+ උයි බයිකාබනේට්. බයිකාබනේට් සෝඩියම් එක්ක රීඇබ්සෝබ් වෙනවා බ්ලඩ් ස්ට්‍රීම් එකට. ඒතර බයිකාබනේට් රීඇබ්සෝබ් වෙන්නේ usually H+ is secrete. මෙතන H+ එක secrete කළා තමයි අපි බයිකාබනේට් එක රීඇබ්සෝබ් කරන්නේ. කාබනේට් රීඇබ්සෝබ් මේ 85% PCT, 10% thick ascending segment, 4.9% TCT එකේ collecting duct එකේ. කිඩ්නි එක ගත්තොත් ECF H+ concentration එක කිඩ්නි එකට අදාළව විදි තුනකින් මෙයා වෙනවා. ඉස්සෙල්ලා H+ secrete කරනවා, බයිකාබනේට් රීඇබ්සෝබ් කරනවා. ඊට අමතරව නිව් බයිකාබනේට් මේකට ප්‍රොඩියුස් කරන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම නිව් බයිකාබනේට් කිඩ්නි එක මගින්. අපි ටිකක් කතා කරමු රෙස්පිරේටරි සිස්ටම් එකෙන් කොහොමද acid base balance acts within minutes usually. alveolar ventilation එක රෙගියුලේට් කළා PCO2 මේකලා PCO2 හරහා H+ එක කරනවා. හිතන්නකෝ ඇසිඩෝසිස් වගේ මේකක් එනවා. ඇසිඩෝසිස් වුණාම රීනල් ඇල්වියෝලර් වෙන්ටිලේෂන් එක වැඩි කරනවා. ඒවා රෙස්පිරේටරි රේට් එක වැඩි කරනවා. මේකෙන් කාබන් ඩයොක්සයිඩ් වොෂ් අවුට් එකක් කරනවා. කාබන් ඩයොක්සයිඩ් වොෂ් අවුට් කරලා කාබන් ඩයොක්සයිඩ් බ්ලඩ් එකේ අඩු වුණාම H+ ඒත් එක්කම අඩු වෙනවා. ෆීඩ්බැක් මෙකනිසම් එකක් මේක නෙගටිව්. ඒකේ අනිත් පැත්තට හිතන්න බ්ලඩ් එකේ H+ මදි කියලා. ඒතකොට කරන්නේ රෙස්පිරේටරි රේට් එක අඩු කරනවා. රෙස්පිරේටරි රේට් එක අඩු කරාම කාබන් ඩයොක්සයිඩ් වොෂ් අවුට් එක අඩුයි. ඒකින්ද කාබන් ඩයොක්සයිඩ් රිටේන් වෙනවා. කාබන් ඩයොක්සයිඩ් රිටේන් වෙලා ඒක හින්දා H+ concentration එක බ්ලඩ් එකේ වැඩි වෙනවා. දැන් අපි කතා කරන්නේ renal acid base regulation ගැන.
අපි H+ අඩු තත්ත්වයක් ගැන කතා කරමු ඉස්සෙල්ලා alkalotic situation එක. alkalotic මෙයා කරාම bicarbonate more bicarbonate is filtered compared to H+ secreted by tubules. එතකොට අර මම ඉස්සෙල්ලා කිව්වා 100%ක් අර bicarbonate සාමාන්‍යයෙන් reabsorb වෙනවා කියලා. ඒත් මේ situation එකේ bicarbonate ඔක්කොම reabsorb කරන්නේ නැහැ. excess bicarbonate kidney එකෙන් secrete කරනවා. කරන්නේ ඇඟෙන් base ඉවතර දානවා. we remove base from the body. එතකොට alkalosis කියන එක correct කරනවා. ඒකේ effect එකක් හැටියට produce කරන urine ඔක්කොම alkaline. මොකද urine වල bicarbonate වැඩි. acid base acidotic situation එක H+ secrete කරනවා වැඩි bicarbonate filter කරනවට වඩා. මේ වෙලාවේ ඔක්කොම bicarbonate reabsorb කරනවා. ඊට අමතරව අපි අලුතෙන් bicarbonate produce කරනවා. අලුතෙන් base produce කරනවා. අලුතෙන් base produce කරන ගමන්ම excess acid excrete කරනවා. excess acid ammonia phosphate එක combine කරලා secrete කරලා acidosis එක correct කරනවා. පුළුවන් තරම් H+ බැහැර කරනවා. ඒකෙන් හින්දා produce වෙන urine එක acidic. urine pH range එක ගැන කතා කරනකොට මෙන්න මේ range එකේ තියෙන. ගොඩක් මේකෙන් පල්ලෙහාට යන්නේ 4.5 to 8.0 bacterial action හින්දාත් වෙනවා. usually it's slightly acidic. PCT එකේ H+ concentration එක ඉවරෙන්නේ වැඩි වෙන්නේ 3 to 4 folds. pH එක drop වෙනවා 7.4 filtrate එක මේ plasma වල pH එකමනේ. filtrate glomerular filtrate එක initial ඒ PCT එකේ reabsorption වලට ලක් වුණාට පස්සේ 6.7 pH වලට drop වෙනවා. ඒ late DCT එකේ collecting tubule එකේ H+ increase වෙනවා 900 ගුණයකින් concentration එක. H+ concentration, okay. So pH can drop to pH 4.5. එතන මෙතන මතක තියාගන්න ඕන දෙයක් තමයි H+ මෙතන concentration ගැන අපි කතා කරන්නේ 900 ගානකින් වැඩි වුණාම H+ amount එක H+ මවුල ගාන හැටියට බැලුවොත් H+ වැඩියෙන්ම add කරන්නේ proximal convoluted tubule එකේ. ඒත් එක්කම water මෙයා වෙන හින්දා pH එකේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද concentration එක වැඩි වෙලා තියෙන්නේ only 3 to 4 folds. urinary pH එකට 4.5 පල්ලයට drop වෙන්න බෑ. මෙහෙම concept එකක් තියෙනවා. අපි දැන් H+ secrete කරනවානේ. මේ H+ ඔක්කොම secrete කරොත් ඒක pure H+ හැටියට pure H+ අයනය හැටියට urine වලින් theoretically calculations හදලා බලුවම urine pH එක 4.5 වලට වඩා අඩු වෙන්න ඕනේ. ඒත් මේක නවත්තන්න අපි urine buffers කියලා තියෙනවා. kidney buffering mechanisms කියන්නේ මෙන්න මේවා. එකක් phosphate buffer system එක. sodium potassium pump එක මෙතන acting කරනවා. sodium hydrogen counter transport වෙනවා. මෙතන තියෙනවා lumen එකේ මෙන්න මේ HPO4 කියන buffer එක hydrogen phosphate. H+ උයි hydrogen phosphate මෙයා කරලා dihydrogen phosphate anion එක හැදෙනවා. ඒක මේක එක sodium එකක් අපි වෙනුවට H+ එකක් දාලා cation exchanger. එතකොට sodium dihydrogen phosphate කියන compound එක හැදෙනවා. මේක pure H+ එකක් වෙන හින්දා මේකෙන් pH එකට දායකත්වයක් දක්වන්නේ නැහැ. මොකද pH කියන්නේ the minus logarithm of the H+ concentration. දැන් අපි කතා කරන්නේ ammonia buffer system එක ගැන. ammonia buffer system එකේ වර්ග දෙකක් තියෙනවා. එකක් PCT එක වෙන system එක, අනිත් එක late TCT එක වෙන එක. මේකේ glutamine කියන amino acid එක යන cells වලට proximal tubule cells. ඒකේ glutamine breakdown වෙනවා 2 ammonium ions වලටයි 2 bicarbonate ions වලට. මෙතන production of new bicarbonate. This bicarbonate is produced totally new glutamine වලින්. මේ ammonium ion දෙකක් හැදෙනවානේ. මේ ammonium ion දෙක එදින්ම sodium එක counter transport වෙනවා. එලා ammonium chloride හැටියට release වෙනවා. මේකෙන් අලුත් bicarbonate හැදෙන හින්දා acidosis counter කරන්න පුළුවන්. හදිසියෙන්වත් if we absorb all the bicarbonate and it is not enough අපිට අලුතෙන් bicarbonate හදලා pH එක correct කරන්න පුළුවන්. ඊට පස්සේ collecting tubules වල වෙන්නේ මෙන්න මේක. දෙලින්ම ammonia diffuse tubule lumen එක ඒගම H+ secrete කරනනේ අපි lumen එකට ammoniaයි H+ combine වෙලා ammonium ion එක වෙනවා. ammonium ion එක
ක්ලෝරයිඩ් එක කම්බයින් වෙලා ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන එකෙන් එක්ස්ක්‍රීට් වෙනවා. මෙතන ඇමෝනියම් කියන එක free H+ නෙවෙයි හින්දා ඒක pH එකට affect කරන්නේ නැහැ. These are the factors affecting H+ secretion. මෙයා වලින් PCO2 වැඩි වුණාම උඩට respiratory acidosis ඒකට compensate කරන H+ secretion kidney එකේ වැඩි. H+ වැඩි වුණොත් bicarbonate අඩු වුණොත් ඒකත් kidney වල තියෙන receptors වලින් detect කරලා accordingly H+ secretion එක කරනවා. Angiotensin 2 aldosterone දෙකෙන්ම කරන H+ secretion එක වැඩි කරනවා. තව hypokalemia වලින් H+ secretion එක වැඩි කරනවා. hypokalemia වල තියෙන සිද්ධාන්තය තමයි intracellular hypokalemia වල extracellular fluid එකේ potassium අඩුයි. ඒකින්ද extracellular fluid එකේ potassium balance කරන intracellular fluid එකේ තියෙන potassium එළියට යනවා. intracellular fluid එකේ තියෙන potassium එළියට යනකොට ඒක replace කරන්න H+ cell එක අස්සට එනවා. H+ cell එක අස්සට ගියාට පස්සේ මේ කලින් පෙන්න channel තියෙන H+ අස්සට ආවසේ ඒවා මේ channels වලින් ලේසියෙන් secrete කරන්න පුළුවන් lumen එකට. ඊට ඊළඟ section එක අපි කතා කරන්නේ acid base disorders එකයි. acid arterial blood gas එකක් interpret කරන හැටි. clinical වල ගොඩක් කරලා arterial blood gas එක interpret කළා තමයි අපිට බලන්නේ. abnormalities 4යි. ඒක divide වෙන්නේ respiratory ද metabolic ද කියන එකයි acidosis ද alkalosis ද කියන එකයි. අනේ abnormalities තමයි respiratory acidosis, metabolic acidosis, respiratory alkalosis, metabolic alkalosis. මෙන්න මේක Davenport diagram එක. Davenport diagram එක මම පස්සේ මෙයා කරන්න. ඉස්සෙල්ලා මම හේතු ටික මෙයා කරන්න metabolic acidosis එන්න. metabolic acidosis කියන්නේ respiratory system එකට නොවි ingestion of acids or production of new acids or less excretion of bicarbonate. Diabetic ketoacidosis, renal failure හින්දා H+ secrete කරන්න බැරි වෙන එක, lactic acid හැදලා lactic acidosis වෙන එක. ඊටසේ diarrhea වලින් කරන්නේ bicarbonate excretion එක වැඩි කරනවා gut එකෙන්. තමයි methanol salicylate poisoning වලිනුත් ඒක වෙන්නේ. compensation එක respiratory කියන්නේ metabolic acidosis නම් compensate කරන ventilation rate එක වැඩි කරනවා. ventilation rate එක වැඩි කරාට පස්සේ carbon dioxide wash out කරනවා. ඒ respiratory acidosis කරන respiratory acidosis වෙන්නේ hypoventilation හින්දා. හින්දා carbon dioxide accumulate වෙන එක. ඒ ගොඩක් කරාට respiratory system එකට supply කරන nervous system එකේ අවුල් වෙන්න පුළුවන්. CNS depression, NMJ causes, තව lung diseases, pneumonia, emphysema හින්දා ventilation අවුල් වෙන එකයි. මේකේ correction එක වෙන්නේ renal එකේ හින්දා H+ secretion එක වැඩි කරනවා. metabolic alkalosis හේතු vomiting H+ අපි අයින් කරනවා මේකේ nasogastric suction වලත් ඒකමයි වෙන්නේ. diuretics වල වෙන්නේ ආය කරන volume එක වැඩි kidney tubules වල volume එක වැඩි හින්දා flow rate එකත් වැඩි. flow rate එක වැඩි හින්දා distal convoluted tubule එකේ තියෙන sodium and hydrogen counter transporting protein එක. මේ ලාවේ proximal convoluted tubule එකේ loop of Henle එකේ diuretics වලට sodium sodium reabsorb වෙන්නේ නැත්තම් මේ වලින් තමයි absorb වෙන්නේ. sodium එක reabsorb වෙනකොටම H+ එකක් secrete කරනවා DCT එකේ. එතකොට fluid volume එක tubules වල වැඩි වුණොත් sodium reabsorption එකත් වැඩි DCT එකේ. ඒගොල්ලම sodium reabsorption වලට hydrogen secretion coupled වෙලා ඉඳලා hydrogen secretion එක වැඩි. ඒකින්ද metabolic alkalosis වෙනවා. ඒත් හැම diuretic එකකටම වෙන්නේ මේක වෙන්නේ නැති diuretic එක තමයි carbonic anhydrase inhibitors. ඊට පස්සේ මේ තියෙන arterial blood gas මේකක් ගොඩක් ලාට. ඉස්සෙල්ලා pH එක අපි බලනවා. pH එක බලලා 7.35 වලට අඩු නම් අපි acidosis කියලා ගන්නවා. 7.35 නේ මේක 7.45 වෙන්න ඕනේ. correction එකක් වෙන්න ඕනේ. 7.45 වලට වැඩි නම් ඒක alkalosis කියලා කියනවා. ඊට පස්සේ අපි හිතන්නකෝ pH එක 7.35 වලට වඩා අඩුයි කියලා acidosis
මේක වෙන්න පුළුවන් හේතු දෙකක් තමයි බයිකාබනේට් අඩු වෙලා නැත්නම් කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙලා. කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙලා හෝ බයිකාබනේට් අඩු වෙලා ඇසිඩෝසිස්. ඒකින්ද ඒ දෙකට අදාළ හේතුව අපි හොයා ගන්නවා. මේ දෙකෙන් මොකෙන්ද වෙලා තියෙන්නේ කියලා. බයිකාබනේට් අඩු වෙලාද PCO2 වැඩි වෙලාද කියලා. ඊට පස්සේ ඒ දෙකෙන් එකක් හිතන්නකෝ බයිකාබනේට් අඩු වෙලා කියලා. බයිකාබනේට් අඩු වෙලා නම් මේක මෙටබොලික් කෝස් එකක්. මේක ඇසිඩෝසිස් කියලා ගන්නවා. මේක මෙටබොලික් කියලා ගන්නවා. අපි මෙටබොලික් ඇසිඩෝසිස් කියලා ගන්නවා. එතකොට මෙටබොලික් ඇසිඩෝසිස් වලට කම්පෙන්සේට් කරන්න PCO2 ඒත් එක්කම අඩු වෙන්න පුළුවන්. මොකද වොෂ් අවුට් එක වැඩි කරන්න. එතකොට දෙකම අඩු. ඊට පස්සේ හිතන්නකෝ රෙස්පිරේටරි ඇසිඩෝසිස් කියලා. රෙස්පිරේටරි ඇසිඩෝසිස් නම් PCO2 එක 45ට වඩා වැඩි. 45ට වඩා වැඩි රෙස්පිරේටරි ඇසිඩෝසිස් නම්. ඒ වෙලාවේ කරන්නේ කම්පෙන්සේට් කරන්න බයිකාබනේට් රිඇබ්සෝප්ෂන් වැඩි කරනවා. මේ දෙකෙන් බලනවා මොකද්ද මේ දෙක දෙපැත්තකට වැඩ කරන්නේ. ඒ බලනවා මේ pH එකට හේතු වෙන මේ දෙකෙන් මොකද්ද වෙන්නේ කියලා. මට කියන්න අමතක වුණා රෙස්පිරේටරි ඇල්කලෝසිස් මේක හයිපර් වෙන්ටිලේෂන් වලට ගොඩක් වෙලාට වෙනවා. හයි ඇල්ටිටියුඩ් වලත් හයිපොක්සියා වලත් හයිපර් වෙන්ටිලේෂන් වෙන්නේ. අපේ බ්‍රීතිං රේට් එක වැඩි වුණාම කාබන් ඩයොක්සයිඩ් වොෂ් අවුට් එක වැඩි. කාබන් ඩයොක්සයිඩ් වොෂ් අවුට් එක වැඩි හින්දා H+ සික්‍රේෂන් අඩු. මේකත් ආර්ටීරියල් බ්ලඩ් ගෑස් අර වගේම තමයි. pH එක මෙතන අපි ඇල්කලෝසිස් කියලා දන්නවා. මොකද 7.45 වලට වැඩි. ඒත් මේක රෙස්පිරේටරිද මෙටබොලික්ද කියලා හොයාගන්නේ මෙන්න මේ දෙකෙන්. මේ දෙකෙන් PCO2 එක අඩු වෙන එක බයිකාබනේට් අඩු වෙන එක. බයිකාබනේට් අඩු වෙනවා නම් ඒක ගොඩක් ඇසිඩෝටික් මේකක් තමයි පේන්න ඕනේ. ඉතින් මේක ඇල්කලෝසිස් නේ. එහෙනම් අපිට කෙලින්ම නිර්ණය කරන්න පුළුවන් PCO2 අඩු නිසා තමයි මෙතන ඇල්කලෝසිස් වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේක රෙස්පිරේටරි ඇල්කලෝසිස් එකක්. මේ කම්පෙන්සේෂන් එක රීනල් කියන්නේ ඔක්කොම බයිකාබනේට් අපි ඇබ්සෝබ් කරන්නේ නැහැ. බයිකාබනේට් කිහිපයක් අපි යවනවා යූරින් එක. ඊට පස්සේ අපි මේ ඩේවන්පෝර්ට් ඩයග්‍රෑම් කියන එක පොඩ්ඩක් බලමු. ඩේවන්පෝර්ට් කියන ඩයග්‍රෑම් එක තමයි මේක. මේ අක්ෂේ තියෙන බයිකාබනේට් සාන්ද්‍රණය. මේ අක්ෂේ තියෙන්නේ pH එක. pH එක වැඩි වෙනවා කියන්නේ බේසික්, pH එක අඩු වෙනවා කියන්නේ ඇසිඩික්. මෙන්න මේ ලයින්ස් වල තේරුම අපි ගමු. මේ එක කර්ව්ඩ් ලයින් එකක් කියන්නේ කාබන් ඩයොක්සයිඩ් පාර්ෂල් ප්‍රෙෂර් එක කොන්ස්ටන්ට්. ඒ වෙලාවේ අපි මේ ඩිෂ් එකක් තියෙනවා. ඩිෂ් එකක් කරමු කරේ එන්වයරන්මන්ට් එක. ඒකේ කාබන් ඩයොක්සයිඩ් පාර්ෂල් ප්‍රෙෂර් එක කොන්ස්ටන්ට්. අපි ස්ට්‍රෝං ඇසිඩ් හරි ස්ට්‍රෝං බේස් හරි දාලා pH එක වේරි කරනවා. pH එක වේරි කරනකොට හිතන්න pH එක වැඩි වෙනවා. බේසික් පැත්තට යනවා කියලා කියන්නේ බේසික් ගතිය වැඩි. බයිකාබනේට් කියන්නේ බේසික් අයන් එක. ඒකින්ද බයිකාබනේට් කන්සන්ට්‍රේෂන් එකයි pH එකයි සමානුපාතිකව වැඩි කරනවා. හිතන්න අපි මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ස්ට්‍රෝං බේස් එකක් දැම්ම කියලා. H+ ඔක්කොම කන්සියුම් කරනවා. ඒකින්ද කාබන් ඩයොක්සයිඩ් සන්තුලිතතාවයේ බයිකාබනේට් බවට පත් වෙනවා. බේසික් මේකක වැඩි වෙනවා. ඒ වගේ අනිත් පැත්තට ඇසිඩික් වලත් එහෙම වෙනවා. මේ බෆර් ලයින් කියලා කියන්නේ අපි මේ pH එක වෙනස් කරන්නේ නැහැ. pH එක අපි නියතව තියාගන්නවා. අපි ඒක නේ අපි මොනවත් කරන්නේ ස්ට්‍රෝං ඇසිඩ් දාන්නේ ස්ට්‍රෝං බේස් දාන්නේ. එතකොට අපි කාබන් ඩයොක්සයිඩ් කන්සන්ට්‍රේෂන් එක වෙනස් කරනවා. කන්සන්ට්‍රේෂන් එක කාබන් ඩයොක්සයිඩ් පාර්ෂල් ප්‍රෙෂර් එක එළියේ. කාබන් ඩයොක්සයිඩ් වායුවේ තියෙන පාර්ෂල් ප්‍රෙෂර් එක. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් අපි වැඩි කරොත් කෙලින්ම වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ඇසිඩික් ගෑස් එකන්නේ pH එක අඩු වෙන පැත්තට යන්න ඕනේ. තව කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන කාබන් ඩයොක්සයිඩ් wait a bit. මෙන්න මේ සමතුලිතතාවයට අනුව කාබන් ඩයොක්සයිඩ් අපි වැඩි කරන්න බයිකාබනේට් වැඩි වෙනවා. එතකොට pH අඩු වෙනවා බයිකාබනේට් පැත්තට වැඩි වෙනවා. මෙන්න මේ වගේ බෆර් ලයින් එක දිගේ අපි කාබන් ඩයොක්සයිඩ් එක වේරි කරාම වෙනස් වෙනවා. මෙන්න මේ කර්ව්ඩ් ලයින්ස් මේ පාට ලයින්ස් කියන්නේ කාබන් ඩයොක්සයිඩ් කොන්ස්ටන්ට්. ඒත් අපි ස්ට්‍රෝං ඇසිඩ් හරි ස්ට්‍රෝං බේස් හරි දාලා මේවල බයිකාබනේට් කන්සන්ට්‍රේෂන් එක වෙනස් කරනවා. අපි ස්ට්‍රෝං ඇසිඩ් දැම්මොත් pH එක අඩු වෙනවා. බයිකාබනේට් උත් අඩු වෙනවා. ඒකද මෙන්න මේ දිශාවට තමයි ගමන් කරන්නේ. ඊට පස්සේ මේ ඩේවන්පෝර්ට් ඩයග්‍රෑම් එකෙන් බලමු කොහොමද අපේ අර කන්ඩිෂන්ස් මෙයා කරන්නේ කියලා. පළවෙනි අපි කතා කරමු මෙටබොලික් නේ රෙස්පිරේටරි ඇසිඩෝසිස්. රෙස්පිරේටරි ඇසිඩෝසිස් වල ඉස්සෙල්ලාම කාබන් ඩයොක්සයිඩ් කන්සන්ට්‍රේෂන් එක තමයි වැඩි වෙන්නේ. 40
ඉඳන් 60 වලට යනවා. වෙන්ටිලේටරි සිස්ටම් එකේ අවුලක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් වොෂ් අවුට් වෙන්නේ. ඊට පස්සේ මේක මෙහා වෙන හින්දා pH ඒකට කම්පෙන්සේෂන් එක තමයි රීනල්. රීනල් කම්පෙන්සේෂන් එකෙන් වෙන්නේ දැන් H+ වැඩිනේ යගේ අපි බයිකාබනේට් රීඇබ්සෝප්ෂන් වැඩි කරන්න ඕනේ. බයිකාබනේට් රීඇබ්සෝප්ෂන් වැඩි කරනවා H+ සික්‍රේට් කරනවා. එතකොට එහෙම කරනවා කියන්නේ බයිකාබනේට් කන්සන්ට්‍රේෂන් එක රෙස්පිරේටරි ඇසිඩෝසිස් වල කම්පෙන්සේට් කරාම වැඩි වෙන්න ඕනේ. දැන් මේක අන්තිම අරමුණ තනි pH එකට ගන්න එකනේ. මෙතන pH එක ඩීවියේට් වෙලා තියෙනවා. අපි මේක නැවත තත්ත්වයට ගන්න ඕනේ. ඒක කරන්නේ රීනල් කම්පෙන්සේෂන් හේවත් බයිකාබනේට් වැඩි කරන එකෙන්. මෙන්න මේ වගේ යන්නේ. ආපහු same pH එකට. ඒක රෙස්පිරේටරි ඇසිඩෝසිස්. ඊළඟ එක්සැම්පල් එක ගමු. මෙන්න මේක. රෙස්පිරේටරි ඇල්කලෝසිස්. කාබන් ඩයොක්සයිඩ් වොෂ් අවුට් එක වැඩි වෙලා තින්නේ. ඒකෙන්ද H+ අඩුයි. pH එක වැඩි වෙනවා. pH එක වැඩි කරා කියන්නේ මේකෙත් රීනල් කම්පෙන්සේෂන් කරන්න ඕනේ. ඔය පුළුවන් තරම් බයිකාබනේට් එක්ස්ක්‍රීෂන් එක වැඩි කරන්න ඕනේ. බයිකාබනේට් යූරින් වලින් බැහැර කරන්න ඕනේ. ඒ කියන්නේ සීරම් වල බයිකාබනේට් අඩු වෙන්න ඕනේ. කම්පෙන්සේෂන් එක මෙන්න මේ වගේ. ආපහු normal pH එකට යන්නේ. ඊට අපි මෙටබොලික් පැත්තට යන්නේ. මේක රෙස්පිරේටරි ඇල්කලෝසිස්. මේක කාබන් ඩයොක්සයිඩ් මේක කොන්ස්ටන්ට් මෙටබොලික් ඇසිඩෝසිස් ඒක තමයි මෙන්න මේ ලයින් එක දිගේ තමයි ඩීවියේෂන් එක වෙන්නේ. මේ මෙටබොලික් ඇසිඩෝසිස් මෙතන pH එක අඩු වෙලා තියෙන්නේ. ඒ කාබන් ඩයොක්සයිඩ් normal. ඒකෙන්ද රෙස්පිරේටරි කම්පෙන්සේෂන් එකක් තමයි දෙන්න ඕනේ. පුළුවන් තරම් කාබන් ඩයොක්සයිඩ් කියන ඇසිඩික් ගෑස් එක අයින් කරන්න ඕනේ. ඒකින්ද බොඩි එක කරන්නේ පාර්ෂල් ප්‍රෙෂර් ඔෆ් කාබන් ඩයොක්සයිඩ් අඩු කරන්නනේ. මෙතන 40යි මෙතන 27යි. අඩු වෙන පැත්තට මේක shift වෙන්න ඕනේ. මෙන්න මේ line එක right side එකට. මෙහෙම compensate වෙන්නේ. මේක metabolic acidosis වලට. ඊට පස්සේ ඉතුරු වෙලා තියෙන අපිට metabolic alkalosis විතරයි. pH එක වැඩි වෙනවා. carbon dioxide එක constant. metabolic alkalosis. compensate කරන්නේ metabolic alkalosis වලින් hypoventilation. කියන්නේ ventilatory rate එක අපි අඩු කරනවා. එන්න carbon dioxide wash out එක අඩු කරලා carbon dioxide අපි retain කරනවා ඇඟ ඇස්සේ. ඒ කියන්නේ partial pressure of carbon dioxide එක වැඩි කරගන්න මෙයා බලන්නේ. ඒකද මෙන්න මේ පැත්තට යන්නේ. මේක තමයි metabolic alkalosis. ඒකෙන් තමයි Davenport diagram එකෙන් මේ condition හතරම අන්තිමට represent කරන්නේ. මෙන්න මේ තියෙන full Davenport diagram එක මෙතන පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන මේ acute respiratory alkalosis acute respiratory acidosis කියන ගොඩක් deviate වෙලා තියෙන මේ ගොඩක් ඈතර මේ වෙලා තියෙන්නේ. මේක 7.4 pH එක chronic acidosis chronic respiratory alkalosis ගත්තොත් ගොඩක් 7.45 වලට ලං වෙලා තියෙන්නේ. මොකද ඒවා දීර්ඝ කාලීන හින්දා මම කලින්ම කිව්වනේ renal mechanism ගොඩක් slow respond කරන්න. ඒක නේ acute එකක් වුණොත් තාම respond වෙලා නැහැ. ඒකෙන්ද මේ 7.4 වලින් ටිකක් ඈතට ගිහිල්ලා තියෙන්නේ දෙකම acute එක. chronic එකේ respond වෙලා ඉවරයි kidney එක acidosis alkalosis එකටයි respiratory ඒකින්ද ටිකක් 7.4 වලට ලං වෙලා ඉන්නේ. අපි acidosis alkalosis වල මේ anion gap කියන මේක පොඩ්ඩක් බලනවා. ඒක definition එක තමයි difference between the major measured cations and the major measured anions. Major plasma cations කියවත් sodium major plasma anions කිව්වොත් chloride උයි bicarbonate උයි තියෙන formula එක sodium minus chloride on bicarbonate increased anion gap ගොඩක් වෙලාවට කියන්නේ මේ bicarbonate කියන එක use up වෙනවා. අපි ඒක metabolic acidosis වලින් ගන්නෙ. එතන H+ ගොඩක් මෙය වුණොත් මේ bicarbonate කියන ion එක use up වෙනවා. ඒකට bicarbonate කියන එක Na+ වලින් අඩු වෙන ප්‍රමාණය වැඩි. ඒ toxic metabolites වලට තමයි ගොඩක් වෙන්නේ. එතකොට high anion gap metabolic acidosis කියලා අපි ඒක define කරනවා. මේක මතක තියාගන්න ලොකුම දේ මේ formula එක. sodium minus chloride bicarbonate වල concentration දෙකේම එකතුව sodium වලින් අඩු කරනවා. ඊට පස්සේ තියෙන concept එක base excess කියන එක. base excess කියන්නේ blood එකේ කොච්චර excess base තියනවද කියලා. අපි ඒක measure කරන්නේ amount of strong acid needed to titrate 1 liter of back to 7.4. හිතන්නකෝ base excess තියනවා කියලා 7.6 වගේ 7.6 7.7 වගේ pH එක තියනවා කියලා. එතකොට මේක ගොඩක් basic blood එකක් තියෙනවා.
අපිට ඒක ආපහු normal එකට ගේන strong acid ඕනේ. එතකොට base excess එක positive ගානක්. ඉන්නේ base එක සාමාන්‍යයෙන් අපි normal ranges +2 -2 අතර ගන්න millimoles per liter. ඒත් මෙයා වලින් යට නම් metabolic acidosis කියලා කියනවා. ඒ කියන්නේ base excess එක ඍණ. ඒ කියන්නේ වැඩියෙන් base නෑ, base කෙන ගොඩක් අඩුයි. ඒකින්ද metabolic acidosis කියලා කියන්නේ. base excess එක +2 වලට වඩා වැඩි නම් අනිවාර්යෙන් metabolic alkalosis 7.6 7.7 ඒ වගේ pH range එකක තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් කතා කරමු diuretics ගැන. diuretics කිව්වොත් diuresis කියන වචනේ කිව්වොත් පුළුවන් තරම් excess water excretion එකක් කරන එක. You try to remove as much water as possible. This is used to treat hypertension. Hypertension වල ගන්නවා blood volume එක වැඩි වුණාම blood pressure එක වැඩි වෙනවා. congestive cardiac failure වල තියෙන්නේ blood volume එකට accumulate වෙනවා. දැකලා congestion වෙන හින්දා. ඒකද blood volume එක අඩු කරාම මේවල symptoms මේ කරන්න පුළුවන්. edema වල congestion වෙනවා වගේ තමයි water accumulate වෙන හින්දා fluid accumulate වෙන හින්දා blood volume එක අඩු කරාම මේක treat කරන්න පුළුවන්. diuretics වර්ග එක ගොඩක් තියෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරා excretory filtration reabsorption. ගොඩක් කලින් කරන්නේ මේ reabsorption කියන එක block කරලා අපි water excrete කරන්න හදනවා. osmotic diuretics. mannitol වගේ ගත්තොත් mannitol ගොඩක් osmotically active හින්දා proximal convoluted tubule එකේ තමන් දෙසට ජලය අවශෝෂණය කරනවා. තමන් දෙසට ජලය ඇද ගන්නවා. increasing the osmolarity of tubular fluid. gradient එක අඩු කරනවා. diffusion වලින් යන. loop diuretics furosemide bumetanide වලින් කරන්නේ 1 sodium 1 potassium 2 chloride co-transport එක block කරනවා. thick ascending loop එක. thiazide වලින් කරන්නේ sodium chloride co-transporter lumin එකේ early DCT එකේ block කරනවා. carbonic anhydrase inhibitors වලින් මේක කරන්නේ. ඒක අංග picture එකක් නැහැ. දැන් කියන්නේ cell එකක් අස්සේ carbonic acid H+ and bicarbonate වලට කැඩෙන එක තමයි carbonic anhydrase වලින් කරන්නේ. H+ කැඩෙන එක නැවතුනාම H+ secretion එක අඩු වෙනවා. H+ secretion එක අඩු වෙනකොට අපි ඉස්සෙල්ලා කිව්වා sodium H+ counter transport වලින් තමයි මේක වැඩ කරන්නේ. sodium එක පැත්තකට යනවා H+ අනිත් පැත්තට යනවා. එතකොට H+ මේක secrete වෙන්නේ නැහැ. කියන්නේ sodium reabsorb වෙන්නේත් නැහැ. sodium reabsorb වෙන්නේ නැහැ කියන්නේ sodium අපි කතා කරා ගොඩක් sodium කියන්නේ ගොඩක් osmotically active එකක්. ඒකින්ද water ගොඩක් absorb වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ aldosterone antagonist කියලා කියන්නේ aldosterone වලින් කලින් කියන්නේ sodium reabsorption කරන එක. ඒකද sodium reabsorption එක එතනින් inhibit කරනවා. sodium channel blockers regular collecting tubules වල sodium carrier channels stored in specific channels අඩු කරනවා. මේත් එක්කම potassium secretion උත් අඩු කරනවා. මොකද sodium potassium pump එකෙන් sodium potassium pump is the primary energy source that is responsible for sodium entering the sodium channels. එතකොට sodium potassium pump එක active තිබ්බත් sodium එන්නේ නැත්නම් sodium channels හරහා potassium උත් secrete වෙන්නේ නැහැ. මම ඒක පස්සේ explain කරනවා. disadvantages කියලා මම කිව්වා loop diuretics එම calcium උයි magnesium reabsorption උත් නවත්තනවා. මේවා ගොඩක් vital nutrients අපේ ඇඟට ඉන්න. carbonic anhydrase inhibitors වලින් acidosis ඇති කරනවා. carbonic anhydrase මම කිව්වා H+ උයි bicarbonate වලට කඩනවා. carbonic acid එක. එතන bicarbonate එක සාමාන්‍යයෙන් absorb වෙනවා. එතකොට bicarbonate එකක් හැදෙන්නේ නැත්නම් bicarbonate එකක් absorb වෙන්නේ නැහැ. ඒ කියන්නේ bicarbonate reabsorb වෙන්නේ නැති හින්දා acidosis. aldosterone antagonist වලින් දැක්ක වෙලාවට K+ excretion එක අඩු කර block කරනවා. ඒකට කියනවා K+ sparing diuretics කියලා. තව flow rate එක වැඩි කරන නිසා සමහරට K+ එක වැඩි කරන්නත් පුළුවන් excretion එක. potassium ගොඩක් වැඩි වුණොත් ඒක heart එකට හොඳ නැහැ. එතන පින්තූර ටිකක් දාලා තිනවා loop diuretics tubular cells වල loop of Henle එකේ මෙන්න මේ channel එක block කරනවා. channel මේ protein එක. aldosterone antagonist spironolactone eplerenone එතන තියෙන එක block කරනවා.
sodium channel blockers amyloride triamterene වලිනු මෙන්න මේ sodium channel එක block කරනවා. හරි. දැන් මම කියන sodium channel blockers වලින් potassium channel එක block වෙන්නේ කොහොමද කියලා. sodium potassium pump එකෙන් කරන්නේ sodium එළියට දාන එක. sodium එළියට දැම්මට ඒ sodium එළියට දාන ඒවා replace කරන්නේ replenish කරන්නේ මෙන්න මේ sodium channel එකෙන්. එතකොට මේ sodium channel එක හිතනවා block කරලා තියෙන්නේ කියලා. මේක block. මේක අස්සෙන් යන්න බෑ. එතකොට sodium potassium pump එකෙන් එළියට දාන්න sodium නැහැ. එළියට දාන්න sodium නැත්තම් මේක inactive වෙනවා. හැමතිස්සෙම balance එකකට යන්නේ 3 sodium out 2 potassium in. එතකොට මේක inactive වෙනවා මොකද එළියට දාන්න යට sodium ඉතුරු වෙලා නැහැ. එළියට දාන්න sodium ඉතුරු වෙලා නැහැ කියන්නේ pump එක active වෙන්නේ නැහැ. pump එක active නැහැ කියන්නේ potassium අස්සට ගන්නත් බෑ. potassium අස්සට ගන්න බෑ කියන්නේ මෙතනින් potassium යන එකත් inhibit කරනවා. එතකොට sodium උයි potassium උයි දෙකම sodium channel blockers වලින් inhibit වෙනවා. aldosterone antagonist වලින් කෙලිම මේ දෙකම inhibit කරනවා. sodium reabsorption and potassium secretion same as the sodium plus channel blockers. ඊට පස්සේ පොඩ්ඩක් අපි dehydration ගැන කතා කරමු. Dehydration, this is not the exact definition but a definition that's close. It's an instance where you lose more fluid than you take in, where your fluid loss is greater than your fluid intake. එතකොට ඔයගේ net fluid amount එක ගත්තොත් net fluid amount එක අඩු වෙගෙන යන්නේ. එතකොට dehydrate වෙනවා අපි ගොඩක් ලාට කරන වතුර බොන එක. Dehydration වල clinical manifestation මේමයි. ගොඩක් වෙලාට වතුර නැති හින්දා lethargic, obtunded වෙනවා. capillary refill time එක වැඩි, blood volume එක අඩු වෙන හින්දා, mucous membranes dry, heart rate එක increase වෙනවා, compensate වෙන, respiratory rate එක increase කරනවා මොකද blood volume එක අඩු වෙලා තියෙන. blood volume එක අඩු වෙනකොට blood pressure එක අඩුයි. ඒකින්ද ඒක compensate කරන්න ගොඩක් respiratory rate එක වැඩි, hypopnea එහෙම. blood pressure decrease, severe dehydration blood volume අඩු. pulse එකේ ඒවා. skin tag එහෙමත් ගොඩක් අඩුයි. skin tag එකේ skin එකේ flexibility එක එහෙම. ice, sunken ice, urine output එක දැන් ඇඟේ වතුර අඩු හින්දා oliguria, less urine output, anuria කියන්නේ no urine output at all. Dehydration වල compensatory mechanisms තමයි මෙන්න මේවා. Increase thirst, the fluid intake එක අඩුයිනේ. angiotensin, ADH, osmoreceptors හරහා thirst එක increase කරනවා. blood osmolarity වැඩි වෙනවා. blood osmolarity වැඩි වුණාම ADH secretion වැඩි වෙනවා. ADH වලින් කෙලින්ම thirst center එක stimulate කරන්න පුළුවන්. high osmolarity වලට කෙලින්ම thirst center එක stimulate කරන්න පුළුවන්. ADH මං කිව්ව මේ osmoreceptors හින්දා වක්‍රව ADH හැදිලා thirst center එක stimulate කරන්න පුළුවන්. මොකද low blood volume එක හින්දා tubular glomerular feedback එකෙන් angiotensin systemic concentration වැඩි. angiotensin වලටත් කෙලින්ම thirst center එක stimulate කරන්න පුළුවන්. ඒතර ADH එක explain කරා. you reduce urine output angiotensin ADH නිසා distal convoluted tubule එකේ collecting tubules වලයි water absorption වැඩි කරනවා. suppression of the baroreceptor reflex. baroreceptor reflex එක අපේ තියෙන cardiovascular system එක අපි ඉඳගෙන ගත්තා. blood pressure එක වැඩි වුණා. blood pressure එක වැඩි වුණාම vasodilation, heart rate reduction එහෙම. ඒකින්ද baroreceptor reflex එක suppress. මෙතන අපිට high blood pressure කතාවක් නෙවෙයි ගැන අපි කතා කරන්නේ. මෙතන low blood pressure instance එකක් ගැන තමයි අපි කතා කරන්නේ. ඒකින්ද ඒකේ effects තමයි cardiac effects. heart rate එක වැඩි වෙනවා. peripheral effects, vasoconstriction to increase the blood pressure back to normal. effects of the renin, angiotensin, aldosterone system. blood volume එක අඩු වුණා. blood volume අඩු වෙලා renin secrete වෙනවා. renin to angiotensin, angiotensin to aldosterone. aldosterone increases the sodium reabsorption. එතකොට blood volume එක constant level එක තියාගන්න හදනවා. ඊට පස්සේ අපි functions of the kidney. functions of the kidney ගත්තොත් පළවෙනි එක excretion of metabolic waste products and foreign chemicals. ඒවත් බහිස්රාවයේ අපේ පළවෙනි නිර්වචනයේ metabolic waste products පරිවෘත්තයෙන් හැදෙලාද අපද්‍රව්‍ය ඉවත් මෙතන toxins අපි xenobiotics හරහා xenobiotic path එක හරහා remove කරනවා. ඊළඟ function එක regulation of water and electrolyte balances. අපි කතා කරා renal water handling කොහොමද වෙන්නේ කියලා.
ඉලෙක්ට්‍රොලයිට් බැලන්ස් කිඩ්නි වලින් කරන්නේ. කියන්නේ සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් වගේ ගොඩක් ඕනි ඉලෙක්ට්‍රොලයිට්ස් ඔක්කොම රෙගියුලේට් කරන්නේ කිඩ්නි එකෙන්. Regulation of body fluid osmolarity and electrolyte concentration. කිව්වේදී ඒක. Regulation of arterial pressure. අපි කතා කරා auto regulation වලින් එහෙම angiotensin එහෙම හරහා body fluid body blood pressure එක කොහොමද regulate කරන්නේ කියලා. Acid base balance කතා කරා. Secretion, metabolism and excretion of hormones. කිඩ්නි එකෙන් හදන hormones mainly තුනක් තියෙනවා. එකක් vitamin D, අනිත් එක renin, අනිත් එක erythropoietin. erythropoietin තමයි erythropoiesis එකත් red blood cell production වෙන්නේ. ඒකට stimulus තමයි hypoxia, alkalosis, high altitude එහෙම. තව testosterone උදව් කරනවා. ඒ gluconeogenesis, glucose production. කිඩ්නි එකට සමාන ප්‍රතිශත glucose production එනවා කිඩ්නි එකෙන්. තව ෆන්ක්ෂන් එක තමයි 125 dihydrocholecalciferol production. ඒවත් calcitriol. ඒවා vitamin D වල. vitamin D වලට මේකට stimulus එක වෙන්නේ. එතන හිස් තැනක් තියෙනවා. should be parathyroid hormone PTH. මේක 1-hydroxylase කියන enzyme එක activate stimulate කරලා 125 dihydroxy D3 hadra calcitriol, also called as the active form of vitamin D3. calcitriol ගැන අපි endocrine කතා කරා. normal calcium deposition, calcium absorption එක වැඩි කරන gastrointestinal tract එකේ. තව osteoclast stimulate කරනවා. Regulation of water volume and blood pressure. It's mainly done by three mechanisms. The renal fluid shift mechanism, renal body fluid feedback mechanism කියලා කියනවා. RAS system, renal renin angiotensin aldosterone system. We ANP natriuretic substances. Renal fluid shift mechanism prevents the continuous accumulation of salt and water in the body. මේ ගොඩක් වෙලාවට එන්නේ mean arterial blood pressure එක blood volume නිසා වැඩි වුණාම GFR එක වැඩි කිරීම හරහා diuresis කරනවා. Pressure diuresis, increase water excretion due to increased pressure. මේක වෙන්නේ මේකයි. මම කලින් පාර කිව්වා 5% තමයි renal medal එකට තියෙන blood flow එක. ඒත් high blood pressure තියෙන වෙලාවක high blood volume තියෙන වෙලාවක 5% වලට වඩා වැඩි වෙනවා. renal medal එකට තියෙන blood flow එක වැඩි වෙන හින්දා මම ඉස්සෙල්ලා කිව්වා renal medal එක ගොඩක් concentrated. urea තියෙනවා, electrolytes තියෙනවා. මේ concentration එකකින් තමයි අපිට urine concentrate කරන්න පුළුවන් වෙන්නේ. concentration gradient එකක් ඇති කරන හින්දා. ඒ renal blood flow එක වැඩි කරාම වෙන්නේ wash out එකක් වෙනවා. water supply එක වැඩි වෙනවා. ඉතින් මේවා ඔක්කොම හේදිලා යනවා. ඒකට renal medal එක තියෙන high concentration එක, hypertonicity එක, hyperosmolarity කියන එක නැති වෙනවා. ඒක හින්දා urine එක concentrate කරන්න බෑ. urine එක concentrate කරන්න බෑ හින්දා we see increased urinary water excretion. Auto regulation වෙන්නේ නැහැ juxtamedullary nephrons වලට. medal එකට. ඊට පස්සේ අපි කතා කරමු renin angiotensin aldosterone system එක. juxtaglomerular apparatus එකේ cells වර්ග තුන මම කලින් කිව්වා. Renin is secreted by the juxtaglomerular cell. It's a proteolytic enzyme. කරන්නේ angiotensin 1 හදන එක angiotensinogen වල. ඒක stimulus තමයි sympathetic activity, catecholamines, prostaglandins inhibit කරනවා increase sodium chloride reabsorption in macula densa, increase afferent arterial pressure, the already existing angiotensin 2 and ADH. මේකෙන් පෙන්නන්නේ schematic diagram එකක් renin aldosterone and renin angiotensin aldosterone system එක. hypotension, decrease sodium delivery in the kidney එකේ renin ස්‍රාවය කරනවා. renin convert කරන angiotensinogen angiotensin 1 වලට ACE enzyme එකෙන් angiotensin 2 හදනවා. මේකේ main effects තමයි මේවා. cardiac and vascular hypertrophy, systemic එකෙන් දේහය පුරාම blood vessels වල vasoconstriction කරනවා. thirst center එක stimulate කරනවා. thirst center එක stimulate කරන හින්දායි ADH aldosterone හින්දායි renal and sodium fluid retention එක වැඩි. ඒකෙන්ද blood volume එක වැඩි කරනවා.
pituitary එක හරහා renal sodium retention කරන තා ADH උත් වැඩි කරනවා. ඊට adrenal cortex එක directly stimulate කරන aldosterone secrete කරන්න. ඔක්කොගෙම කරන්නේ blood volume එක වැඩි කරනවා. ඊට පස්සේ අපි පොඩ්ඩක් කතා කරමු ANP. ANP හෙවත් atrial natriuretic peptide. natric කියලා කියන්නේ sodium වලට, ලැටින් වල uretic කියන්නේ removal. මේකට stimulus එක වෙන්නේ blood volume එක වැඩි වෙනවා. blood volume වැඩි වුණාම atrial wall එකේ stretch එක වැඩි. atrial wall එකේ stretch එක වැඩි හින්දා ANP secretion එක atria වලින් වැඩි වෙනවා. ANP වල activity ගත්තොත් sodium and water excretion එක බහිස්රාවය වැඩි කරන ක්‍රියාවලි කිහිපයකින්. මෙන්න මේක. efferent arteriole එක dilate කරලා GFR එක වැඩි කරනවා. GFR එක වැඩි කරාම filtrate එකේ sodium වැඩි. filtration coefficient එක වැඩි කරනවා. mesangial cells relax කළා. mesangial cells relax කරාම filtration surface area වැඩි. renin secretion එක inhibit කරනවා. renin inhibit වෙන හින්දා aldosterone උත් inhibit වෙනවා. මේකේ මතර directly sodium reabsorption collecting ducts වල inhibit කරනවා. අපි water balance dearrangement දෙකක් ගැන කතා කරමු. diabetes insipidus, ඔය diabetes mellitus. diabetes කියලා කියන්නේ basically urine output එක වැඩි. diabetes insipidus කියන එක වර්ග දෙකක්. දෙකම ADH වලට සම්බන්ධ ඒවා. පළවෙනි එක cranial diabetes insipidus. ADH secretion එක posterior pituitary එකෙන් damage වෙලා තියෙනවා. ඒකට ADH secrete වෙන්නේ. nephrogenic කියන්නේ ADH levels normal blood වල ඒ kidney එක resist කරනවා. receptors respond කරන්නේ. මේකෙන් වෙන්නේ aquaporin channel එක යන්නේ cell membrane එකට. water reabsorb වෙන්න distal convoluted tubule එකේ නෙවෙයි collecting ducts වලයි. ඒකෙන්ද excessive විදියට water excrete වෙනවා. ඒක වෙන හින්දා blood එකේ හිතන්නකෝ osmolarity එක වැඩි කියලා. osmolarity එක වැඩි කරන එකට feedback එකක් හැටියට තමයි අපි ADH ස්‍රාවය කරන්නේ. ඒකට blood osmolarity එක high වෙලාමයි තියෙන්නේ. It's already high. It is not lowered because there is no reabsorption happening. Therefore, because of that, then blood volume එක වැඩි blood volume එක මේ ගොඩක් අඩු වෙන්නේ. Excessive thirst, polydipsia එනවා. ඒකට reaction එකක් හැටියට. Large volumes of dilute urine එවත් polyuria excrete වෙනවා අපිට පේනවා. දෙකෙන්ම එකම symptoms වගේ එන්නේ. දෙක diagnose කරන්නේ cranial nephrogenic විදි දෙක. Diabetes mellitus තමයි අපි එදිනෙදා දකින diabetes කියලා කියන්නේ. මේක දෙකක් වෙන පුළුවන් lack of insulin or resistance to insulin. ඉතින් කෙලිම ගන්නේ blood glucose tubular maximum එකට වඩා වැඩි. ඒකෙන් urine වල blood glucose තියෙන්න පටන් ගන්නවා. glomerular filtrate එකේ blood glucose වැඩි වෙනවා. ඒ හින්දා blood glucose osmotic diuretic එකක් හැටියට act කරනවා. osmotic diuretic එකක් හැටියට act කරන හින්දා polyuria වැඩි වෙනවා. ඊට අතර blood volume එක අඩු වෙන හින්දා polyuria හින්දා thirst එක නිසා polydipsia ඇති වෙනවා. polydipsia කියන්නේ excessive thirst. අපි දැන් කතා කරමු kidney එකෙන් කොහොමද electrolyte balance එක හදන්නේ කියලා. ඉස්සෙල්ලා sodium one of the most prominent ions in the extracellular fluid. මේක regulate කරන්නේ GFR වෙනස් කරලා. GFR change කරන හැම factor එකකින්ම sodium excretion change කරනවා. මේක hormone පැත්තෙන් ගත්තොත් hormone එකකට වැඩියම මේක මේ affect කරන්නේ aldosterone කියන hormone එක. sodium tubular resorption වැඩි කරනවා. ඒත් එක්කම potassium secretion ඔය hydrogen secretion උත් වැඩි කරනවා. kidneys වලින් අමතරව aldosterone වලින් sodium reabsorption gut එකෙන් saliva, sweat මේ ducts වලිනුත් වැඩි කරනවා. ENEX හෙවත් epithelial sodium channels ප්‍රමාණය වැඩි කරනවා collecting duct එකේ DCT එකේ. ඒ අමතරව salt appetite එක psychologically අපිට හිතෙනවා මානසිකව ලුණු කන්න කියලා. net effect එක sodium reabsorption, water retention, ඒකින්ද blood volume වැඩි වෙනවා. atrial natriuretic peptide මම කලින් කතා කරා. we brain natriuretic peptide endothelins PGE2 වලින් natriuresis වැඩි කරනවා opposite to aldosterone. අවුබේන් කියන toxin එකෙන් sodium potassium ATPase pump එක inhibit කරනවා. අපි ඉස්සෙල්ලා කතා කරා sodium potassium pump එක තමයි the primary source of energy for all other sodium and other glucose, amino acid, phosphate, lactate reabsorptive mechanisms. So when AUBA inactivates all those resorptive mechanisms are inhibited. ඒකෙන්ද sodium reabsorb වෙන්නේ නැති හින්දා
අපිට පේනවා sodium and water බහිස්රාවය excretion. angiotensin 2 මගින් aldosterone වැඩි කරනවා. ඒකෙන්ද අර කලින් කියපු phenomenon එක වෙනවා aldosterone. ඊට පස්සේ තන osmotic diuresis කියලා එකක් තියෙනවා. osmotic diuresis කියන osmotically active particle වැඩි වෙනවා tubular fluid වල. ඒකෙන්ද urinary excretion වැඩි වෙනවා. mannitol කියන්නේ උදාහරණයක්. salt appetite මානසික salt appetite එක stimulus තමයි low sodium low blood volume low blood pressure. पोटेशियम ගැන කතා කරමු. पोटेशियम ගත්තොත් ප්‍රධානම එක තමයි ප්ලාස්මා पोटेशियम concentration එක. ප්ලාස්මා पोटेशियम concentration වැඩි වුණාම sodium potassium pump එක stimulate කරනවා gradient එක වැඩි කරලා synthesis potassium channel එක මේවා කරලා අන්තිමට මේකෙන් potassium excretion rate එක මේ factors ඔක්කොගෙම වැඩි කරනවා. ප්‍රධාන stimulus plasma potassium concentration. aldosterone වලින් potassium secretion වැඩි කරනවා. ගොඩක් දැනගන්න ඕන පොයින්ට් එක මේක increase flow rate එක වැඩි වෙන්න potassium excretion වැඩි වෙනවා gradient එක තව channels ගොඩක් active වෙන හින්දා increase flow rate නිසා alkalosis වලට H+ secretion අඩුයි H+ secretion අඩුයි ඒත් සමගම potassium secretion එක වැඩි. H+ secrete වෙන විදි දෙකක් තියෙනවා. H+ secrete වෙන්නේ early DCT එකේ sodium hydrogen counter transport. ඊට පස්සේ වෙන්නේ potassium hydrogen ATPase pump එකෙන්. is this ආපහු මෙතනින් මාක් කරලා තියෙන්නේ H+ secretion, sodium hydrogen counter transport in PCT and early DCT, and later potassium H+ ATPase pump in late DCT and collected tubules. Potassium H+ සුයි opposite පැත්තට move කරන්න. Potassium one direction, H+ third direction. නිකන් sodium potassium pump එක වගේම තමයි. තව important point එක acute acidosis causes potassium excretion while chronic acidosis increases potassium excretion. මේ කියන්නේ acute acidosis වලින් channel එක inactivate කරනවා. potassium pump එක, excretory pump එක, secretory pump එක inactivate කරනවා. ඒ chronic acidosis වලින් කරන්නේ sodium reabsorption උත් inhibit කරනවා. මෙතනින් වෙන්නේ potassium or excretory pump එක inhibit කරන එක. chronic acidosis increases potassium excretion, ඒ blood potassium level එක අඩු කරනවා. එහෙම කරන්නේ sodium reabsorb කරන channels inhibit කරනවා chronic acidosis වල. එතකොට blood fluid volume එක වැඩි flow rate එක වැඩි tubules වල flow rate එක වැඩි වෙනකොට මම ඉස්සෙල්ලත් highlight කරා potassium excretion වැඩි වෙනවා due to activation of channels. අමතරව hyperkalemia decreases H+ secretion and causes acidosis. Hyperkalemia වෙනකොට potassium moves into the intracellular environment. Intracellular environment එකට ගිහලා H+ එළියට දානවා. දෙක exchange කරනවා. K+ comes in, H+ is kicked out. H+ is kicked out by potassium. උඩ cell එකක් ASSE hydrogen concentration එක නැහැ නා tubules වලට lumen එකට secrete කරන්න අමාරුයි protons. Protons වලට H+ ions. මොකද potassium replace කරලා H+ යනවා serum එකට potassium යනවා cell එක අස්සට. hypokalemia තියෙනකොට H+ එනවා cell එක අස්සට. මොකද cell එක අස්සේ potassium නැහැ. intracellular cations නැති හින්දා. එතකොට cell එක අස්සේ හොඳ H+ concentration එකක් තියෙනවනම් එතකොට H+ secrete වෙන්න පුළුවන්. H+ secretion එක increase වෙනවා කියන්නේ alkalosis වෙනවා. H+ secretion එක decrease වෙනවා කියන්නේ H+ retain වෙනවා. ඒ කියන්නේ acidosis. අනිත් එක all diuretics except carbonic anhydrase inhibitors cause alkalosis. Carbonic anhydrase inhibitors actually cause acidosis. It's an opposite thing. මොකද ඒකෙන් කරන්නේ carbonic anhydrase වලින් carbonic acid බිඳ හෙලනවා bicarbonate උයි H+ වල. H+ secrete වෙනවා lumen එකට bicarbonate reabsorb වෙනවා serum එකට. ඒකට serum එකට base එකක් add කරනවා. base එකක් add වෙන්නේ නැති හින්දා anhydrase inhibitor එකකින් acidosis වෙනවා. ඒ වෙන diuretics ගත්තොත් මම කලින් කතා කරා දෙවෙනි පාරට explain කරනවා. tubules අස්සේ තියෙන tubular volume එක වැඩි කරනවා. volume එක වැඩි කරනකොට flow rate එක වැඩි කරනවා.
flow rate එක වැඩි කරනකොට early DCT එකෙන් තියෙන sodium hydrogen counter transport එක stimulate කරනවා. දැන් අනිත් diuretics වලින් sodium reabsorption inhibit කරනවානේ other parts of the nephron. ඒ කියන්නේ thick ascending එකේ loop එකේ එහෙම. ඒකෙන්ද sodium hydrogen counter transport එකට DCT එකේ ගොඩක් sodium absorb කරගන්න වෙනවා. ගොඩක් sodium absorb කරගන්න වුණා කියන්නේ ගොඩක් hydrogen secrete කරන්න වුණා. මොකද දෙක එකට සමගාමීව යන්නේ. ඒකෙන්ද hydrogen ගොඩක් excrete වෙනවා. hydrogen ගොඩක් excrete එහෙවත් secrete වෙනවා කියන්නේ alkalosis වෙනවා. මෙතනින් කියන හැටියට body sodium උයි ECF volumes වලිනුයි K+ secretion එකට ලොකු දායකත්වයක් පෙන්වන්නේ. sodium වැඩි වුණාම flow rate එක increase වෙලා potassium secretion වැඩි. ඒත් අනිත් පැත්තට ගත්තම sodium වැඩි කියන්නේ ECF එකත් වැඩි. කියන්නේ blood volume එකත් වැඩි. ඒ වෙලාවේ aldosterone කියන එක අඩුයි. aldosterone කියන්නේ body volume වැඩි කරන එක. aldosterone වලින් කියන්නේ potassium secretion stimulate කරන එකනේ. ඒකින්ද අපිට පේනවා opposite effects දෙකක්. opposite effects දෙකක් තියෙන හින්දා secretion එක normal දෙකට කැපිලා යනවා. calcium excretion ගත්තම 50% free ionized calcium අනිත් 50% albumin වලට bound. මේක regulate කරන්නේ මෙන්න මේ factors වලින්. parathyroid, vitamin D3, calcitonin වලින් අනිත් පැත්තට මෙයා කරන්නේ. parathyroid vitamin D3 වලින් කරන්නේ calcium reabsorption වැඩි කරනවා. calcium reabsorption වැඩි කරලා calcium excretion අඩු කරනවා. meanwhile calcitonin ගත්තොත් calcitonin does it the other way. calcitonin මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. මොකද calcitonin අනිත් පැත්තටම යන්නේ. calcitonin වලින් කරන්නේ it actually increases excretion. calcium වලින් අඩු කරනවා blood calcium level එක. ECF අඩු වුණාම blood pressure අඩු වුණාම plasma phosphate එක වැඩි වුණාම calcium excretion අඩුයි. calcium phosphate වැඩි වුණාම එහෙම parathyroid hormone වැඩි. alkalosis වලටත් excretion අඩු වෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ metabolic acidosis වලින් acidosis වලට calcium excretion වැඩි කරනවා. මොකද එකෙන් calcium මෙන්න මේ free 50% ionized form එකට convert කරනවා වැඩි. Acidosis liberates calcium into its free form from its bound form, and therefore when it is in its free form it's easier to excrete. දැන් කතා කරමු phosphate ගැන. phosphate වලට increase phosphate excretion වෙන්නේ parathyroid hormone හින්දා කියලා. parathyroid hormone stimulate වෙන්නේ increase blood phosphate concentration. So parathyroid hormone regulates phosphate excretion. magnesium නම් පොඩි එක magnesium concentration එක වැඩි වෙන filtration එක excretion එක වැඩි. ECF volume එක වැඩි වෙන්න magnesium excretion එක වැඩි. calcium blood concentration එක වැඩි වෙන්න magnesium excretion එක වැඩි. Therefore magnesium reabsorption decreases, and in turn blood magnesium levels decrease as well. So that ends the part about the blood electrolyte balances. අපි ඊළඟ පාඩට යන්න ගිහලා මේ කැලේ පොඩ්ඩක් බලමු. osmotic and water diuresis. When you talk about water diuresis, PCT එකේ water absorption එක normal. ඒකෙන්ද normal maximal urine flow එකක් අපිට ඒ diuresis වල බලන්න පුළුවන් usually 16 milliliters per minute. ඒත් osmotic diuresis ගත්තොත් water reabsorption අංකව කලින් සාමාන්‍යයෙන් නම් 67ක් water reabsorption වෙන්නේ PCT එකේ. ඒකින්ද ඒක inhibit වුණාම මේ osmotically active substance එකක් හින්දා very large urine flows can be produced. ඒකින්ද as the load of excreted solute is increased, the concentration of the urine approaches that of the plasma. 300 milliosmoles per liter වගේ වෙන්නේ. අපි දැන් අන්තිම section එකට යමු. Micturition ගත්තොත් the process of expelling urine from the bladder as soon as it's filled. මේකට අපි පොඩ්ඩක් functional anatomy එක දැනගන්න ඕනේ bladder එක ගැන. bladder එකේ ලොකු එකක් තියෙනවා body එකේ තමයි urine connect වෙන්නේ. neck එකෙන් තමයි මේ extension connect වෙන්නේ urethra එකයි bladder එකයි.
posterior urethra අපි කියන neck එකේ lower කැල මේක receptors ගොඩක් තියෙනවා. detrusor muscle එක තමයි contract කරලා expel කරන්නේ. trigone neck කියන්නේ පොඩි triangular area එකක්. ureters දෙක මෙහෙම open වෙනවා. ඊට පස්සේ කෙලින්ම urethral opening එක මෙහෙ තියෙනවා. මේ තුන මැද මේ triangular space එකට trigone කියලා කියනවා. internal sphincter එක තමයි posterior urethra කියන්නේ. posterior urethra එක involuntary the lower part of the neck එකට තමයි posterior urethra එක තියෙන්නේ. external sphincter එක sphincter urethralis කියලා වෙන sphincter urethrae කියලා වෙනම muscle එකක්. circular එක urogenital diaphragm එකේ තියෙන්නේ. ඒක අපිට voluntary activate කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන innervation of the bladder. bladder innervation මේක තමයි වෙන්නේ. ගොඩකට sympathetic nervous system එකේ නොයි parasympathetic එකේ නොයි යන්නේ. pudendal nerves S2 S3 S4 මේවා voluntary. දැන් තමයි external sphincter එක innervate කරන්නේ. neck එක ගොඩක් parasympathetic system එකේ තමයි මේක කරන්නේ. sensory එක ගොඩක් parasympathetic එක හරහා යනවා spinal cord එකට. contractile motor මේවත් parasympathetic කරා body එකට යනවා detrusor muscle එකට. sympathetic nervous system එකෙන් ලොකු effect එකක් නැහැ. ඒකේ vasoconstrictory effect එකක් තියෙනවා. තව pain fibers ගොඩක් sympathetic nervous system එක හරහා තමයි යන්නේ. ආපහු සමරයක් parasympathetic nervous system stretch sensory motor detrusor. ඒ ගොඩක් vasoconstrictors fullness pain නේම sympathetic nervous system එක. ureters are the tubes that transport urine from the renal pelvis to the bladder. Smooth muscle tube එක peristalsis එකෙන් පෙන්නනවා. මේවා compress වෙනවා detrusor එකේ tone එකට. ඒකද back flow එක නවත්තනවා. ඒත් සමහර වෙලාවට මේ vesico-urethral reflux කියන එක අපිට පේනවා. Course of the ureter inside the bladder is short. සාන urine try කරන්න හදනවා bladder එක contract කරනකොට දැන් ureter එකත් open ඉන්නේ. ආපහු පිටිපස්සට යන්න. ඒත් වෙන්නේ bladder එකේ muscle wall එක contract කරනකොට ureters උත් compress වෙනවා. ඒකෙන්ද ඒක නිකන් අර valve එකක් වගේ ආපහු යන එක නවත්තනවා. ඒත් සමහර වෙලාවට මේ vesico-uretral reflux කියන එක පේනවා. එතකොට ආපහු back flow එකක් තියෙනවා urine වලින්. ඒකෙන් වෙන්නේ ureters enlarge වෙනවා. අන්තර back flow එකක් තියෙන හින්දා calyces උයි renal medullary structures උ enlarge වෙනවා. අනිත් ureterorenal reflex මේක reflux එකක් මේක reflex එකක්. වෙන්නේ ureter එකක් block වෙනවා. ureter එක block වුණාම intense reflex constriction. කියන්නේ මේ වෙලාවට peristalsis තියෙන එක නම් මේක අර ඒ හිතන්නකෝ kidney stone එක අර calculi එක යවන ගොඩක් constrict වෙනවා. ඉතින් pain fibers මම කලින් කිව්වා sympathetic nervous system එක හරහා එන්නේ. sympathetic reflex එකක් වෙන හින්දා renal arteriole එක constrict වෙනවා. renal arteriole එකෙන්ද renal blood flow එක අඩු වෙනවා. renal blood flow එක අඩු වුණාම GFR එක අඩු වෙනවා. GFR එක අඩු වෙනද urine output එක අඩුයි. ඒක තමයි මේ block ureter එකට තියෙන load එක අඩු වෙලා අන්තිර compensate වෙලා වෙනවා. අනිත් kidney එකෙන් ඔක්කොම excretory filtration functions normally වෙනවා. ඒ මේකේ වැඩෙත් අනිත් kidney එක බලා ගන්නවා. ureter එකේ innervation නිකන් gut එකේ innervation වගේම තමයි. sympathetic inhibit peristalsis, parasympathetic enhance peristalsis. intramural plexus කියලා ureter එක වටේම nerve plexus එකක් තියෙනවා ඒකට අනන්‍ය. micturition process එකටම යනවා. ඉස්සෙල්ලාම පළවෙනි step එක bladder එක progressively fill වෙනවා tension එක threshold level එකකට එනකම්. ඒ threshold level එකට ආවට පස්සේ micturition reflex එකක් වෙනවා. micturition reflex එකක් වෙන හින්දා bladder එක empty වෙන්න හදනවා. empty වෙන්නේ නිකම් empty වුණ නැත්නම් is a desire to urinate එක වැඩි වෙගෙන යනවා. ඒක තමයි cystometrogram කියන එක. ඉස්සෙල්ලාම මේ bladder එක fill වෙනවා urine වලින්. fill වෙලා tonic pressure changes. No urine, pressure is 0 at the beginning. Let's say 30 to 50 ml වලින් 5 to 10 centimeters of H2O වැඩි වෙනවා. 200 to 30 ml වල පොඩි pressure changes වෙනවා. ඒ සමහර කට්ටිය අහන්න පුළුවන් ඇයි මේක කෙලින්ම linearly වැඩි වෙන්නේ නැත්නම්? ඇයි මේක කෙලින්ම කියලා plateau එකක් වගේ වෙන්නේ? ඒකට හේතුව මෙන්න මෙතන තියෙන මේ receptive relaxation කියන එක. receptive relaxation වලින් කරන්නේ muscle එක relax කරනවා මේක fill වෙන්න. ඒතකොට නිකන් volume එක වැඩි වෙලා මේක අතන hydrostatic pressure එක අඩු වෙනවා. ඒ 300 to 400 එනකොට rapid pressure rise එකක් එනවා. ඒත් එක්කම අපිට පේනවා මේ micturition waves කියන ඒවා. ඒකේ tonic contractions and acute periodic acute increases වෙන්නේ constriction hinda of the detrusor contraction hinda.
micturition reflex එක මෙතන explain කරලා තියෙනවා. sensory stretch receptors the bladder wall මෙයා stimulate කරනවා. මෙයා ගොඩක් තියෙන posterior urethra එක. මෙයා afferent pelvic nerves parasympathetic ඒවා හරහා යනවා the sacral segments in the control center. මේ complete එක homeostatic control center එක කෙලින්ම sacral spinal cord එක. ඊට පස්සේ efferent pelvic parasympathetic fibers වලින් effect එකට යනවා. effect එකට ගියාම පස්සේ detrusor muscle එක contract වෙනවා. external sphincter එක relax වෙනවා. bladder neck එක open වෙනවා internal sphincter එක. මේ ඔක්කොම condition තුන සපිරුණාම urine flow onset එකක් වෙනවා. the cycle of progressive and rapid pressure increase pressure එක sustain කරනවා relax කරනවා. sustain කරනවා relax කරනවා. self generative contraction මේක positive feedback mechanism එකක් වගේ. positive මේකක් දාලා තියෙනවානේ. මේක වෙන්නේ තව contract කරන්න contract වෙනකොට stimulators මේ receptors stimulate වෙන එක තව වැඩි වෙනවා. ඒකට තව වැඩි වුණාම තව contraction උත් වැඩි වෙනවා. ඒක positive feedback mechanism එකක් වගේ තියෙනවා. bladder එක empty වෙන්නේ නැත්තම් reflex එක inhibited වෙලා තව කිව්ව මේ නවතිනවා එකපාරට. පැයක් දෙකක් විතර නිකන් තියෙනවා. පස්සේ micturition waves තව ලොකු frequency එකේ with great amplitude and frequency වෙන්න පටන් ගන්නවා. reflex එක වැඩි නම් ඒ voluntary inhibition වල urination අපි reflex එක inhibit කරන්න මේක පරක් වෙනවා. පරක් වෙලා අන්තිමට එන micturition waves ගොඩක් powerful ඒවා. කොච්චර powerful ද කියනනම් අපේ voluntary inhibitory centers අපේ medulla එකේ cerebrum එකේ තියෙන මේවා වලට inhibit කරන්න බෑ. ඒකින්ද automatically urination වෙනවා. නැත්තම් අපි voluntary urination කරන්න ඕන අපේ inhibitory signals voluntarily නවත්තනවා. voluntary නවත්තින්ද අපිට ඕන වෙලාවට micturition අපිට කරන්න පුළුවන්. control of micturition reflex and centers in the brain stem pons එකේ cerebral cortex එකේ brain stem ඒවා facilitative inhibitory දෙකම වෙනවා. cortex එකේ තියෙන ගොඩක් වෙලාවට mostly inhibitory but sometimes they can become excitatory. Inhibitory ඒවා partially inhibit the micturition reflex with tonic contraction of the external bladder sphincter. නිකන් ඉඳිද්දි sphincter එක contract වෙලා තියෙන්නේ. micturition reflex එක තිබ්බත් වලක් වෙනවා. facilitative ඒවා කරන්නේ එකපාරට reflex එක initiate කරන්න හදනවා. sacral micturition centers වලින්. මේ කියන්නේ external bladder එක inhibit කරන. කියන්නේ අපිට ඕන වෙලාවට මුත්‍රා කරන්න අපිට ඉඩ දෙනවා මේ facilitative function එක centers වල. voluntary urination වල process එක පොඩ්ඩක් බලගමු. voluntary urination වල අපි strain කරනවා. strain කරන එකට තටමනවා වගේ. abdominal muscles අපේ contract කරනවා. abdominal muscles contract කරාම abdomen එකේ තියෙන volume එක අඩුයි. volume එක අඩුයි කියන්නේ pressure එක වැඩි. bladder එකට තියෙන bladder එක තියෙන abdomen එකට පල්ලෙන්නේ bladder එක උඩ තියෙන pressure එක වැඩි වෙන. ඒකට the pressure on the bladder increases. මේකින්ද bladder wall එකේ stretch එකක් අපිට දක් ගන්න පේනවා. stretch එක දැකෙනද සමහර urine bladder neck එකේ posterior urethra එකටත් යනවා. මේ ලොකු pressure එක අනුව මේ abdominal pressure එක bladder pressure එක නිසා. මේකින්ද micturition reflex එක initiate වෙනවා. initiate වුණා external sphincter එක inhibit වුණා. එහෙනම් urination වෙනවා. මේ point එක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. bladder එකේ නිකන් ඉද්දිත් පොඩ්ඩක් urine ඉතුරු වෙනවා. Not all urine is excreted from the bladder. පොඩි residual volume එකක් තියෙනවා. මේ residual volume එක වයසට යන්න වැඩි වෙනවා. වයසක අයගේ මිලිලීටර් 100ට අඩුවෙන් අපේ නම් normal අයගේ මිලිලීටර් 50ට වඩා අඩුයි. දැන් අපි කතා කරනවා bladder abnormalities ගැන. bladder abnormalities අපිට බෙදන්න පුළුවන් structural and functional දෙක හැටියට. function එක බැලුවොත් sometimes there may be a failure to store, sometimes there might be a failure to empty. anatomically අපි ස්ථානය අනුව බෙදනවා. bladder එකේ තියෙන්නේ අවුල නම් bladder dysfunction, නැත්නම් outlet එකේ අවුලක් තියෙනවා නම් අපි කියනවා bladder outlet dysfunction කියලා. abnormalities තුනක් ගැන අපි mainly කතා කරනවා. atonic bladder, automatic bladder, ඔය neurogenic bladder. අපි පළවෙනිටම කතා කරමු atonic bladder එක. atonic bladder එක කියන්නේ ඉස්සර තියෙන sensory root fibers, parasympathetic sensory fibers තියෙන stretch වලට sensitive. ඒකට මේ stretch වලට sensitive මේ sensory fibers damage වුණාම sacral spinal cord injury නැත්නම් neurosyphilis නිසා reflex එකක් ඇති වෙන්නේ නැහැ. මොකද ප්‍රතිග්‍රාහකයක් නැති හින්දා action component එකක් අපිට කරන්න බෑ.
එහෙනම් බ්ලඩ් එක ඕවර්ෆ්ලෝ ඉන්කන්ටිනන්ස් කියන ෆිනොමිනන් එක පෙන්වනවා. ඕවර්ෆ්ලෝ ඉන්කන්ටිනන්ස් කියන්නේ මෙහෙමයි. දැන් රිෆ්ලෙක්ස් එකක් වෙන්නේ නැහැනේ. රිෆ්ලෙක්ස් එකක් වෙන්නේ නැති වුණාට බ්ලඩ් එක ෆිල් වෙනවා. මොකද යුරේටර්ස් වලින් යූරින් එනවා. කිඩ්නිස් ෆන්ක්ෂන් නෝමලිනේ. බ්ලඩ් එක ෆිල් වුණාට පස්සේ ඒක නිකන් අර බේස් එකක් ෆිල් වෙලා ඕවර්ෆ්ලෝ කරනවා වගේ තමයි. ඒක වොලියුම් එක වොලියුම් එක එක්සීඩ් කරාට පස්සේ එයා මික්චුරේෂන් රිෆ්ලෙක්ස් එකක් නැතුව බ්ලඩ් එක කන්ට්‍රැක්ට් වෙන්නේ නැතුව යුරේටර් එක හරහා යූරින් ඕවර්ෆ්ලෝ කරනවා. අපිට කන්ට්‍රෝල් කරන්න බෑ ඒක. ඒකෙන්ද අපි ඒකට කියනවා ඕවර්ෆ්ලෝ ඉන්කොන්ටිනන්ස්. ඔටෝමැටික් බ්ලඩ් එක ඔටෝමැටික් බ්ලඩ් එක කියන්නේ ස්පයිනල් කෝඩ් ඩැමේජ් එක සේක්‍රල් රීජන් එකට උඩින්. සේක්‍රල් රීජන් තමයි මෙතන ඉන්ටග්‍රේටිංగ్ සෙන්ටර් එක. ඒකෙන්ද රිෆ්ලෙක්ස් එකක් වෙනවා. ඒ රිෆ්ලෙක්ස් එකක් වුණාට අපිට ඉන්හිබිටරි ඉම්පල්සස් අපි මම කලින් කිව්වා සෙන්ටර්ස් වලින් යවන්නේ. සෙන්ටර්ස් තියෙන්නේ බ්‍රේන් ස්ටෙම්, පොන්ස් එකේ, සෙරිබ්‍රම් එකේ. මේ අතර තියෙන කනෙක්ෂන් එක නැහැ. මොකද ස්පයිනල් කෝඩ් එක සිවියර් වෙලා තියෙන්නේ. සෙවර් වෙලා තියෙන්නේ. ඒකෙන්ද ඉන්හිබිටරි සිග්නල් එක යන්න බැරි හින්දා රිෆ්ලෙක්ස් එක වුණාට බ්‍රේන් එකට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒකෙන්ද බ්ලඩ් එක ෆිල් වෙන ගමන්ම ඉන්වොලන්ටරි යූරිනේෂන් තියෙනවා. මොකද වොලන්ටරි ඉන්හිබිෂන් නැති වෙන හින්දා. ෆිල් වෙනවා, රිෆ්ලෙක්ස් එක වෙනවා, එම්ටි වෙනවා. තුන්වෙනි එක අපි කතා කරනවා නියුරෝජෙනික් බ්ලඩ් එක ගැන. නියුරෝජෙනික් බ්ලඩ් එක කියන්නේ partial damage spinal cord or brain stem. කලින් එකේ වෙන්නේ ඉන්හිබිටරි සිග්නල්ස් lost වුණ එක. මේකේ ගොඩක් වෙලාවට ෆැසිලිටේටරි සිග්නල්ස් උත් වෙනවා නියුරෝජෙනික් බ්ලඩ් එක හැටියට. ඒකේ වෙන්නේ frequent urination even with little urine. urine පොඩ්ඩක් තිබ්බත් බ්ලඩ් එකේ එකපාරට urination වෙන්න. මේකට කියනවා urge incontinence කියලා. urge incontinence කියනකොට this is the definition and urge incontinence occurs when you have a sudden urge to urinate. The urinary bladder contracts when it shouldn't. කියන ඕනේ නැති වෙලාවටත් contract කරනවා. ඒතකොට ඒක මම ඉස්සෙල්ලා කිව්වේ urine පොඩ්ඩක් තිබ්බත් urinate කරන්න හදනවා. causing some urine to leak through the sphincter muscles holding the bladder closed. ඒ basically වෙන්නේ bladder එක overactive වෙනවා. overactive bladder OAB bladder spasms. ඊට පස්සේ අපි අන්තිම කැලල ගැන කතා කරමු. මේ excretion වල the dearrangement of physiology in acute and chronic kidney diseases. මේක අපි කැලේ දෙකට දීර්ඝකාලීන කෙටි කාලීන යනවා. acute kidney insult කියන්නේ short term එක, long term එකට කියන chronic kidney failure කියලා. අපි ඉස්සෙල්ලා කතා කරමු acute kidney insult ගැන. acute kidney insult එක sudden onset, weeks or days, mortality එක අඩුයි. එකපාරටම වෙන්නේ. and old age වයස එකගේ common. අපි ඒක බෙදලා ඒ insult එක වෙන තැන අනුව pre-renal, renal, post renal අනුව. pre-renal ගත්තොත් kidney එක කලින් තියෙන තැනක renal perfusion blood vessels වල අවුලක් වෙනවා. cardiac failure හින්දා cardiac output එක අඩු වෙන්න පුළුවන්. cardiac output එක අඩු හින්දා kidney එන blood supply එක අඩු වෙන්න පුළුවන්. ඒක kidney එක damage වෙනවා. sepsis වලත් ඒකම වෙන්නේ. bacterial infection හින්දා blood stream එකේ bacteria overgrowth, bacteria proliferation, vasodilation වෙන හින්දා systemic vascular pressure එක, systemic vascular resistance එක අඩු වෙනවා. මේ resistance අඩු වෙන හින්දා අන්තිම kidney එකට එන blood flow එක අඩු වෙනවා. blood loss උයි renal artery damage, renal artery constriction වගේ හැම නිසා kidney එකට damage වෙලා filtration වල බාධාවක් එන්න පුළුවන්. අනිත් එක renal එක second primary insult of the kidney. glomerulonephritis කියන්නේ inflammation එක. vasculitis උත් kidney එකේ තියෙන blood vessels, kidney එක අස්සේ blood vessels වල acute tubular nephritis කියලා කියන්නේ inflammation එක. ඒක drugs වලට, toxin වලට, prolonged hypotension වලට, kidney necrosis වලට එම kidney එකට තියෙන tissues වල තියෙන damage වල සමස්ත වල causes තමයි මෙන්න මේ තියෙන්නේ. renal causes. post renal causes ගත්තොත් kidney එකෙන් පස්සේ ureters වල එහෙම obstruction to urine flow නිසා ඇතිවෙන ඒවා. calculi වෙන්න පුළුවන්. prostate එක enlarge වෙන හින්දා prostate එක enlarge වෙන හින්දා urethra එක හරහා urination කරන්න අමාරු instance එකක් තියෙන්නේ. ඒකෙන්ද පොඩි backflow එකක් වෙන්න හදන මේක obstruct කරලා තියෙන්නේ. එතකොට ආපහු ඒ backflow එකෙන්ද kidney එකට damage වෙනවා. prostatic cancer, cervical cancer, bladder cancer මේවා වලින් metastatic වෙලා kidney එකට damage වෙන්න පුළුවන්. නැත්තම් urine flow එකට obstruction එකක් වෙන්න පුළුවන්. urine flow obstruction එක නිසා kidney එක damage වෙන්න පුළුවන්. මේක manage කරන්නේ restore hemodynamic status, dialysis කරනවා. hyperkalemia acidosis, renal failure හින්දා
වෙලා තියෙන ඉලෙක්ට්‍රෝලයිට් අන්බැලන්ස් එක ඉලෙක්ට්‍රෝලයිට් ඉම්බැලන්ස් එක අපි කරෙක්ට් කරනවා. පන්නරේ ඊඩීමා කරෙක්ට් කරනවා ඩයුරෙටික් එකක් දීලා. තව සෙප්සිස් වෙන ඉන්ෆෙක්ෂන්ස් ප්‍රිවෙන්ට් කරනවා. සමහරට ඇන්ටිබයොටික් එකක් දීලා. තව ඒකට හරියන නියුට්‍රිෂන් අපි දෙන්න හදනවා. ඊට පස්සේ අපි ක්‍රොනික් කිඩ්නි ෆේලියර් ගැන කතා කරා. ක්‍රොනික් කිඩ්නි ෆේලියර් කියන්නේ ඉරිවර්සිබල්. අරක ටිකක් ට්‍රීට් කරන්න පුළුවන්. රිවර්සිබල්. මේක irreversible deterioration of renal function that usually develops over a period of years. Chronic kidney failure, kidney disease of unknown etiology කියන disease එක අපේ වියලි පළාතේ ගොඩක් prevalent ලංකාවේ. තාම මේකට හරි හේතුවකුයි තාම මේකට හරි management එකකුයි හොයනවා. හොඳ research topic එක තමයි CKDU කියන එක. මේකට හේතුව caused by progressive loss of nephrons. Diabetes mellitus, hypertension, interstitial disease, glomerular disease, renovascular disease, renovascular, vascular related to the renal kidney. This is a pathophysiology hevat mechanism එක බැලුවොත් functioning nephrons අඩු වෙනවා chronically damage වලින් හින්දා. ඒකෙන්ද අනිත් nephrons වලට load එක වැඩි. මේ nephrons වලින් වැඩක් වෙන්නේ නැති හින්දා. ඒ nephrons වල load එක වැඩි හින්දා overuse හින්දා leaching damage the remaining nephrons damage faster. ඒක තව nephrons loss වෙනවා. තව nephrons loss වෙන ඉතුරු වෙලා තියෙන nephrons වලට load එක වැඩි. ඒකට ආපහු nephron loss එක accelerate වෙලා අන්තිමට end stage renal disease වලට යනවා. The features ගොඩක් facial puffiness, electrolyte imbalance, cardiovascular problems එම තමයි features එහෙම තියෙන්නේ. treatment එක තමයි renal replacement therapy. ගොඩක් කලාවට kidney transplant එකක් වෙනකන් dialysis හෙවත් මුළු fluid ඇඟේ තියෙන fluid ඔක්කොම external dialysis machine එකකට අරන් අපිට තියෙන hemodialysis නිසා kidney එකේ function එක machine එකකින් කරනවා. blood එක filter කරලා ආපහු දෙනවා ඇඟට. තමයි chronic kidney disease කියලා කියන්නේ. kidney diseases ගැන explain කරාට පස්සේ excretion වල තියෙන ඔක්කොම areas ටික cover කරලා තින්නේ. ඒකට physiology වලින් අර හතරෙන් එකක් වෙන excretion සම්පූර්ණයෙන්ම මෙතෙක් සමාප්ත වෙනවා. So thank you for listening. Have a good day.